හරි ආයුබෝවන් හැමෝටම මාව ඇහෙනවද කියලා චුට්ටක් කියන්න. ඔයාලට මාව ඇහෙනවද? හරි. එහෙනම් අපි පටන් ගමු. අද ඔයාලට මම පටන් ගන්නෙ ඇනීමියා කියන පාඩම. හරිද? ඔයාලට මේ දක්වා මම කරන බ්ලඩ් ඩ්‍රග්ස් වල අපි පාඩම් කීපයක් කරා නේද? thrombolytic කරා, anti-thrombolytic කරා, ඊට පස්සේ anti-platelet, anti-coagulant මේකේ අවසාන පාඩම තමයි ඇනීමියා පාඩම. ඉතින් ඇනීමියා ගැන අද කතා කරමු. ඉස්සෙල්ලාම බලමු අපි එහෙනම් ඇනීමියා කියන්නේ මොකක්ද? ඇනීමියා වලට මොනවද තියෙන වර්ග ටික ඇනීමියා. ඊට පස්සේ මේ ඇනීමියා වලට මොනවද කරන ප්‍රතිකාර කියලා අපි කතා කරමු. හරි? අද ඉස්සෙල්ලාම කතා කරමු එහෙනම් මොකද ඇනීමියා කියන්නේ? එතනම ඇනීමියා කියන්නේ මොන වගේ දෙයක්ද? කාටද කියන්න පුළුවන්ද? ඇනීමියා කියන්නේ මොකක්ද? නීරක්තිය නේද? නීරක්තිය කියන එක ඇති වෙන්නේ කොහොමද? එකක් තමයි මොනවා වීමද? ඇනීමියා ඇති වෙන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි එරිත්‍රොසයිට් නැත්නම් රතු රුධිර සෛල. එරිත්‍රොසයිට් මොනවයින් ප්‍රොඩක්ෂන් එක අඩු වීම. ප්‍රොඩක්ෂන් එක අඩු වීම. හරි? ඕකත් එක්තරා ආකාරයක ක්‍රියාවලියක් ඇනීමියා. ඇනීමියා කියන වචනේ ග්‍රීක වර්ඩ් එකක්. ඉතින් මේ ග්‍රීක වර්ඩ් එකකින් ඉන්නේ මොකක්ද අදහස? lack of blood. හරි? මේ නැති කරන. නීරක්තිය කියන එකයි මේකේ අදහස. ඉතින් ඇනීමියා වලට අපි කරන්න ඕනි දේ තමයි නැවත රතු රුධිර සෛල සාමාන්‍ය අතර ගෙනෙන්න. එහෙනම් මේක සාමාන්‍ය අතර ගෙනෙන්න නම් සාමාන්‍ය අගයක් ඇති නේද? කාටද කියන්න පුළුවන් කොච්චර විතර රුධිරය අපේ ඇඟේ තියෙන්න ඕනිද? අදහසක් කීයද? නැද්ද? හරි. අපි බලමු එහෙනම් කොච්චරක් විතර තියෙන්න ඕනද කියලා. හරි? අපි බලමු මේ විදිහට සාමාන්‍යයෙන් කෙනෙක්ට කියන්න පුළුවන්ද කොච්චර විතර අපේ ඇඟේ රුධිරය තියෙන්න ඕනද? හරි. ඇනීමික් කන්ඩිෂන් එකකදී අපි කොච්චර රුධිර ප්‍රමාණයක් ලේ වල තියෙන්න ඕනද? කාටද කියන්නේ පිරිමි කෙනෙක්ගේ කොච්චර තියෙන්න පුළුවන්ද? යහනු කෙනෙක්ගේ කොච්චර තියෙන්න පුළුවන්ද? right මෙහා ගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා 13.5 grams per 100 ml of blood. හරි? අපි මේ කියන්නේ hemoglobin percentage. රතු රුධිර සෛල අඩු වෙනවා කියන එකේ අදහස මොකක්ද? ඒකේ තියෙන්නේ hemoglobin. ඇනීමියා කියන්නේ එහෙනම් මොකක්ද? එරිත්‍රොසයිට් අඩු වීම හෝ හරි hemoglobin percentage එක අඩු වීම හෝ එහෙම නැත්නම් යම් කිසි පරිමාවක තියෙන රතු රුධිර සෛල ප්‍රමාණය අඩු වීම තමයි අපි ඇනීමියා කියන්නේ. මේක අඩු නම් ඇත්තටම අපිට මොකද වෙන්නේ? අපිට මොනවද වෙන්නේ? සාමාන්‍යයෙන් රතු රුධිර සෛලයක් ගත්තාම බයිකන්කේව් හරි මේ බයිකන්කේව් එකකින් හිමොග්ලොබින් ඇති වෙන්න තියෙනවා. මෙයා ඔක්සිජන් බැඳගෙන අපේ ඇඟේ පටක පුරා ගෙනිහින් දෙනවා. හරි මේ ඔක්සිජන් මොනවා කරනවද? මේ පටක වල අවශ්‍ය ශක්තිය ඔක්සිජන් ලබා දෙනවා. පටක ඔක්සිජන් ලබාගෙන එයා බැරි වෙලාවකට ඔක්සිජන් නොලැබුණොත් එහෙනම් මොකද වෙන්නේ? පටක මැරෙන්න ගන්නවා. හරි පටක වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යෙන්ම මොනවද ඕන වෙන්නේ? ඔක්සිජන්. ඔක්සිජන් ගෙනියන්න කවුද ඕන වෙන්නේ? හිමොග්ලොබින්. හිමොග්ලොබින් හදන්නේ කවුද? හිමොග්ලොබින් හදන්නේ හීම් සහ ග්ලොබියුලින් එකතු වෙනවා. හරි? හීම් සහ ග්ලොබියුලින් එකතු වෙනවා. මේ හීම් සහ ග්ලොබියුලින්
හදන්න තව දෙයක් ඕන වෙනවා. මොනවද? අපි ගන්න ආහාර වලින් ගන්න අයන් ඕන වෙනවා. හරි? ඊට පස්සේ අපේ ඇඟේ තියෙනවා ප්‍රොටෝ ප්‍රොපයිලින්. හරි? ප්‍රොපයිලින් කියලා සංයෝගයක් ප්‍රොපයිලින් 9 කියලා සංයෝගයක් දිනා මේ දෙක එකතු කරලා හරි හීම් හදනවා. මේ හීම් ग्लोब्यूलिन එකතු වෙලා හිමොග්ලොබින් හදනවා. හිමොග්ලොබින් ඔක්සිජන් ගෙනියනවා. දැන් තියෙන ගැටලුව මොකද්ද? ගැටලුව තමයි අපේ නීරක්තිය වෙන කන්ඩිෂන් එක. නීරක්තිය ඇති වෙන්න හේතු වෙන්නේ මොනවද? හිමොග්ලොබින් පර්සන්ටේජ් එක අඩු වීම. හරි? එහෙම නැත්නම් සතුරු සෛල ප්‍රමාණය අඩු වීම. හරි? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ රතුරු සෛල ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරලා දෙන්න ඕනේ. එහෙනම් ලෝකෙ වැඩිපුරම නීරක්තිය කියන කන්ඩිෂන් එක ලොකුවටම බලපානවා එක එක ආකාර පවතින හින්දා. ලංකාවට වැඩිපුරම බලපාන්නේ මොනවද? දුෂ්පෝෂණය නිසා ඇතිවන නීරක්තිය. right. අපි ඉස්සල්ලාම බලමු එහෙනම් නීරක්තිය කියන එකෙන් මම ඉස්සල්ලා කිව්වා මෙතන 13.5ක් තියෙන පිළිම් කෙනෙක්ගේ හරි ෆීමේල් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් 12.5 හරි right. එහෙනම් අපි යන් ඉස්සල්ලාම types of anemia හරි මොනවද anemia ආකාර මම අහගන්න කියන්න කලින් අපි පොඩ්ඩක් මේක බලමු anemia ආකාර මොනවද right सामान्य एनीमिया आकार අපි පළවෙනි එක ගන්නවා deficiency anemia deficiency anemia හරි ඊට පස්සේ අපි කතා කරනවා aplastic anemia aplastic anemia ඊට පස්සේ අපිට හම් වෙනවා තව එක්කෙනෙක් hemolytic anemia hemolytic anemia ඒ කියන්නේ anemia ප්‍රධාන ඒවා තමයි මම වර්ගකරේ තව තියෙනවා හරි anemia මේ විදිහට අපි ප්‍රධාන තුනකට වර්ග කරනවා හිතන්නකෝ deficiency anemia කියන එක ඌනතාවයේ හින්දා ඇති වෙන anemia ලංකාවේ ප්‍රධානයි මොනවා වුණාම anemia ඇති වෙන්නේ එකක් තමයි iron ඌන වුණාම iron දෙවෙනි එක තමයි විටමින් ඌන වුණාම අපි මේ විටමින් ඌනතාවයේ හින්දා එන එකට අපි කියනවා pernicious anemia pernicious anemia එහෙම නැත්නම් megaloblastic anemia කියලා කියනවා හරි මේක ආකාර දෙකයි විටමින් වර්ග දෙකක් බලපානවා එකක් තමයි කාටද කියන්න පුළුවන්ද මොනවද විටමින් වර්ග දෙක කාටද කියන්න පුළුවන්ද සාමාන්‍ය දැනුමනේ මොනවද කාටද කියන්න පුළුවන්ද කියන්න බෑ ඉරේෂා කියන්න පුළුවන්ද අපේ vitamin K. විටමින් K විටමිन K ද කිව්වේ ඔයා කිව්වේ K කියලාද මේකද ඔව් සර්. right අපි කියමු දර්ශනීයකින් අහලා බලමු දර්ශනීය කියන බලන්න ආයේ මොකක්ද මොන විටමින් එකද මේකට බලපාන ඇත්තේ වුණ වෙන්නේ නීරක්තිය ඇති වෙන්න හේතු වෙන්නේ මට අද වෙලාව ඉක්මනට ඕනි ෆාතිමා කියන්න පුළුවන්ද ඇයි ඔයාලට මතක නැද්ද මොනවද විටමින් B12 එකක් අනිත් එක ෆෝලික් ඇසිඩ් හරි මේ දෙක තමයි වුණාම අපිට මේ තත්ත්වය ඇති වෙන්නේ හරි right එහෙනම් මතක තියාගන්න deficiency anemia ලංකාවේ common හරි ලංකාවේ දකින්න ලැබෙන්නේ මේක හැබැයි මේ anemia හා සම්බන්ධව වැඩිපුර ප්‍රශ්න කරලා තිබ්බා ගිය අවුරුදු 3ෙම exam එකේ හරිද ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේ කොටසෙන් ප්‍රශ්න එයි ඊට පස්සේ aplastic anemia
මේක කෙලින්ම යන්නේ බෝන් මැරෝ එක හා සම්බන්ධයි. හරි? සතු ඇට මිදුළු සම්බන්ධවයි යන්නේ. ඒක මම කියලා දෙන්නම්. හීමොලිටික් ඇනීමියා. මොකද්ද? රුධිර සෛල බිඳ වැටීම හින්දා එන නීරක්තිය. හරි? right. එහෙනම් අපි පොඩි නෝට් එකක් දාගමු. ඇනීමියා ටයිප් කියලා දාලා මෙන්න මේ විදිහට. ඇනීමියා කියලා දාලා ඔය විදිහට දාගන්න. ඊට පස්සේ යන් අපි මොනවද ඉතිරි ආකාර කියලා බලන්න යන්න. හරි? right. හරි නේද? right එන ඉස්සරහට යන්නේ. හරි. අපි මේක ඉයන් එහෙනම් පළවෙනි එක ටිකක් මෙන්න මේ ඔයාලට පෙන්නන්න ඕනේ. එක ස්ලයිඩ් එකක් තියෙනවා. ඒක බලලා යන්න ඉස්සරහට. right. මේ තියෙන්නේ පිරිමි කෙනෙක්ගේ තියෙන ප්‍රමාණය. right. අපි එහෙනම් දාගමු ඉස්සල්ලාම ඕකේ යටින් ඔය ක්ලාසිෆිකේෂන් එක යටින් මොකද්ද ඇනීමියා කියන්නේ කියලා. හරි? right. අපි දාගමු ඇනීමියා කියන්නේ මොකක්ද කියලා. මෙහෙම යමු. right. මෙන්න මේක හැමෝටම පේනවද? මේ ස්ලයිඩ් එක පේනවද හැමෝටම? right. මේක මගේ එකක් නෙමෙයි. ඒකයි මම අහන්නේ මේ පේනවද කියලා. පේනවද මේක හැමෝටම? කවුරුත් කතා කරන්නේ නැහැ. ඔව් සර්. හරි. එහෙනම් අපි ඇනීමියා කියලා පොඩි නෝට් එකක් දාගමු. මොකද්ද ඇනීමියා කියන්නේ කියලා ඉස්සෙල්ලාම දාමු. හරි? right. තියාගන්න එහෙනම් මෙන්න මේ විදිහට. මොකද්ද ඇනීමියා කියන්නේ එහෙනම්? අපේ ඇඟේ ලේවල සතු රුධිර සෛල ප්‍රමාණය අඩුවීම හෝ එහෙම නැත්නම් හිමොග්ලොබින් percentage එක අඩුවීම. හරි? right. එහෙනම් අපි දාගමු ඉස්සෙල්ලාම anemia කියලා මෙන්න මේක. right. මොකද anemia is a reduction in the number of red blood cells. දාගන්න anemia is a reduction in the number of red blood cells. Red. right. The quantity of hemoglobin or the volume of red blood cells. Right? Hemoglobin quantity එක හරි red blood cell පරිමාව හරි අඩුවීමත් අපි anemia කියලා හඳුන්වනවා. හරි? ඇයි මේ red blood cell වැදගත් වෙන්නේ? Because the function of red blood cell is oxygenation. මොකද්ද වැදගත්කම මේ ක්‍රියාකාරීත්වය? ඔක්සිජන් පරිවහනය. ඔක්සිජන් පරිවහනය. හරි? ඔක්සිජන් පරිවහනය. එහෙනම් මොකද්ද මේක ලියාගන්න ඕනේ? anemia resulting varying degrees of hypoxia. ඔක්සිජන් අඩුවීම හින්දා anemia ඇති වෙනවා. හරි? right දාගන්න. ඔක්සිජන් අඩුවීම හින්දා anemia ඇති වෙනවා. right. දාගන්න. පෙන්නනකල් අපි ලියාගමු නේ. right. දැන් යන්නේ අපි මොකද්ද මේ red blood cell එකකින් කරන්නේ කියලා. හරි? red blood cell එක. හරි? blood වලින් ඇත්තටම අපිට වෙන දේවල් ටික බලනවා. හරි. කොහොම බලන්නකෝ එනවා. මම දැන් මේක අයින් කරලා ඔයාලට අපේ රුධිරයෙන් වෙන දේ බලන්න blood sample එකක් ගත්තහම මේ විදිහට හරි මේකේ තියෙනවා 45%ක්ම සෛල cell component එක 55%ක්ම මොනවද plasma component එක හරි මොනවද
145 සෛල. ඔයාලා දන්නවා සෛල වර්ග මොනවද කියලා? මොනවද තියෙන සෛල වර්ග? මොනවද හම්බෙන්නේ අපිට සෛල? red blood cell හම්බෙනවා. හරි? white blood cell හම්බෙනවා. හරි? platelet හම්බෙනවා. හරි? platelet හම්බෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ප්ලාස්මාව. ප්ලාස්මාවේ 91ක් මොනවද තියෙන්නේ? වතුර. හරි? ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ? ප්ලාස්මා ප්‍රෝටීන් තියෙනවා. ඇල්බියුමින්, ග්ලොබියුලින් නේද? ෆයිබ්‍රිනෝජන් ඔවා තියෙනවා. ඊට පස්සේ අනෙකුත් other solution මොනවාද? සමහර ඉලෙක්ට්‍රෝලයිට් දිය වෙච්ච ඒවා තියෙනවා. සමහර වෙලාවට අයෝන දියලා තියෙනවා. ලවණ වර්ග දියලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් දියලා තියෙනවා. තියෙනවා. හරි? red blood cell, white blood cell ගත්තාම ආය අපිට හම් වෙනවා ආව කීපයක් නේද? මොනවද? නියුට්‍රොෆිල්, බේසොෆිල්, ඉයොසොනොෆිල් ඔන්න ඔය වගේ කොටස් ගොඩාක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට මේ සෛල වලින් වැදගත් වෙන්නේ කවුද? red blood cell. anemic patient කෙනෙක්ගේ මේ 145 තියෙන plasma content එකෙන් red blood cell අඩු වෙනවා. මේ red blood cell අපි හදන්නේ කොහෙන්ද? හදන්නේ bone marrow වල. නේද? bone marrow වල අපි හදනවාට කියනවා erythropoiesis කියලා. erythropoiesis කියලා කියනවා. ඒක හදන්න වැදගත් වෙන හෝමෝන් එක එරිත්‍රොපොයිටින් කියලා කියනවා. කොහෙන්ද හදන්නේ? කොහෙන්ද එරිත්‍රොපොයිටින් හදන්නේ? වකුගඩුවේ. හරි MCQ වල අහනවා. right. එහෙනම් මතක තියාගන්න එරිත්‍රොපොයිටිස් වලට වැදගත් වෙන හෝමෝන් එක එරිත්‍රොපොයිටින් වකුගඩුවෙන් හදන්නේ. එයා බලපෑම් කරනවා red blood cell හදන්න. ජීවිත කාලය දවස් කීයද? 120ක් විතර වෙනවා. එයා විනාශ වෙන්නේ කොහෙද? ස්ප්ලීන් එකේදී නේද? ප්ලීහාවෙදී. හරි. එහෙනම් මතක තියාගන්න red blood cell එක ක්‍රියාකාරීත්වය. අපි චූට්ටක් බලමු මේ ප්ලාස්මා වල කොම්පොනන්ට් එකේ ප්‍රමාණාත්මක ඒවායි. right මම මේ ඇඳා වගේම ඔයාලා චූට්ටක් ටෙස්ට් ටියුබ් එකක් අරගෙන මෙන්න මේ විදිහට අත්ගල යොදා ගන්න මේ විදිහට. හරි බලන්න මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ප්ලාස්මාව 155යි සෙල් කම්පොනන්ට් එක 145යි. හරි? ඒකෙන් වතුර තියෙනවා 191ක්, ප්‍රෝටීන් තියෙනවා 107ක්. හරි? other solution තියෙනවා 102ක්. හරි? ප්‍රෝටීන් ගත්තාම ඇල්බියුමින් තියෙනවා, හරි? ග්ලොබියුලින් තියෙනවා, ෆයිබ්‍රිනෝජන් තියෙනවා. හරි? මේ other solution තමයි සමහර අයන වර්ග, හරි? නියුට්‍රියන්ට් පෝෂක, හරි? ඊට පස්සේ waste product gases හරි ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි සෛල පැත්තට ආපුවාම බලන්න 100ට වැඩි ප්‍රමාණයක් තියෙන මොනවද? red blood cell. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ අපිට හම් වෙනවා මොනවද? ලියුකෝසයිට්. එහෙම නැත්නම් සුදු රුධිර සෛල. හරි? ඊට පස්සේ platelet හම් වෙනවා. පට්ටිකා හම් වෙනවා. right. ඔන්න ඔය චුට්ටක් අග්ගලා දාගන්න බලන්න. වේගය යමු ඔයාලට පේන්නේ නැත්නම් මම ඔය ටිකක් හට කරා. දැන් පේනවනේ? අග්ගල දාගන්න ඔක. මේවා ඉතින් A level වලදී කරලා තියෙනවානේ. හරි. බලන්න 155ක් ප්ලාස්මාව 145ක් බ්ලඩ් සෙල්. ඒකේ සෛල වර්ග ආකාර තුනයි. එරිත්‍රොසයිට්, ලියුකෝසයිට්, ත්‍රොම්බොසයිට්. හරි. දාගත්තද?
මේකට අපි වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ නේ. හරි. එහෙනම් අපි ඉස්සරහට යන ඔය විදිහට ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ටක් ගාලා ගන්න. නේද? මොනවද ඇත්තටම ඉතින් මේ වගේ වෙන්නේ? මොනවද වෙන්නේ මේ වගේ? මේ බ්ලඩ් වලින් කරන්නේ ඔක්සිජන්, නියුට්‍රිජන්, හෝමෝන, හරි වේස්ට් ප්‍රොඩක්ට් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. අය ෆ්ලුයිඩ් ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක ක්‍රියාත්මක කරනවා. ඇසිඩ් බේස් බැලන්ස් එක ක්‍රියාත්මක කරනවා. හරි? කැටිකරණයට හරි ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් වලට එරෙහිව ෆයිට් කරන්න මේක වැදගත් වෙනවා. හරි? බ්ලඩ් සෙල් වැදගත් වෙනවා. රයිට්. අපි ඇනීමියා වලදී මොන වගේ තත්ත්වයක්ද වෙන්නේ කියලා බලමු. රයිට්. එහෙනම් අපි දාගමු ඇනීමියා ආකාර එකින් එක කතා කරමු දැන්. හරිද? රයිට්. පළවෙනි එක මම යනවා. ඔකේද? ඔයාලා තියෙන පළවෙනිම එක තමයි අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා වලට වඩා මම ඉස්සෙල්ලාම කතා කරන්න කැමති මොකටද? අපි යන් A ප්ලාස්ටික් ඇනීමියා. ලංකාවේ තියෙන එක කලින් අපි අනිත් ඒවා ටිකක් කතා කරමු. A ප්ලාස්ටික් ඇනීමියා. මේවා මම මෙහෙම කියන්නේ MCQ වලට මොකද වෙන්නේ? MCQ වලට මේ දේවල් අහනවා. සිලබස් එකේ ගැඹුරට කරන්න කියලා තිබ්බ නැති වුණාට MCQ එකක් කරනකොට ඔයාලට ඇඬෙනවා නේද? අයියේ ඒවත් කරලා නෑ. හරි. ඔන්න මම කියනවා අස්තිය. හරි. ඔන්න ඇඳ අස්තිය. හරි. මේ අස්තියේ තියෙන විශේෂ සෛල జాතියක්. හරි. අපේ විශේෂ සෛල జాතියක් තියෙනවා. ඒ වගේම තමයි මොනවා හැදෙන්නේද? අපේ බ්ලඩ් සෙල් හදන්න, ලිම්ෆොයිඩ් සෙල් හදන්න වැදගත් වෙන්නේ. මොකද්ද මේ සෛල జాතිද කියන නම? කවුරු හරි A level කරා නම් කියන්න බලන්න. මොනවද? හීමෝසයිටෝබ්ලාස්ට්. මොකද්ද නම? හීමෝසයිටෝබ්ලාස්ට්. හරි? හීමෝසයිටෝබ්ලාස්ට් එක කොටස් දෙකකට විභේදනය වෙනවා. එකක් තමයි හරි මයලොයිඩ් ස්ටෙම් සෙල්. මයලොයිඩ් ස්ටෙම් සෙල්. මේවා හරියටම ඉගෙන ගන්න නැත්නම් වැඩේ අවුල් වෙනවා. ඊට පස්සේ ලිම්ෆොයිඩ් ස්ටෙම් සෙල්. ලිම්ෆොයිඩ් ස්ටෙම් සෙල්. ලිම්ෆොයිඩ් ස්ටෙම් සෙල් වලින් හදන්නේ ලිම්ෆොයිඩ් ටිෂු නැත්නම් වසා පටකය. හරි? නැත්නම් වසා සෛල හදන්නේ මේකේ. මොනවද? ලිම් සෙල්. හරි? මේකෙන් හදන්නේ මොනවද? red blood cell හදනවා. හරි? ආය හදනවා white blood cell හදනවා. ඊට පස්සේ ආය හදනවා platelet. හරි නේද වැඩේ? පට්ටිකා හදනවා. දැන් තියෙන ගැටලුව තමයි අපේ bone marrow එක මොනවා හෝ හේතුවක් හින්දා මේක ජෙනටිකලි එන්නත් පුළුවන් මේ ප්‍රශ්නේ. ඉපදුනාට පස්සේ මොනවා හරි හේතුවක් හින්දා එන්නත් පුළුවන්. අපිට ඉන්ෆෙක්ෂන් එකක් ආවා කියලා ඒකට ඇන්ටිබයොටික් එකක් දුන්නා කියලා දීපුවාම මේ බෝන් මැරෝ එක මොනවා වෙනවද? විනාශ වෙන්න පුළුවන්. හරි? ඉතින් මේකදී අපිට වෙන ප්‍රශ්නේ තමයි මේ සත්තු ඇට මිදුළු. හරි? මේ ඇට මිදුළු මොනවා වෙනවද? විනාශ වෙලා යනවා. හරි? මේ විනාශ වීම හින්දා අපිට ලොකු ඩැමේජ් එකක් වෙනවා. මොකක්ද මේ ඩැමේජ් එක? අපේ ඇගේ අවශ්‍ය තරම් බ්ලඩ් සෙල් හදන්න විදිහක් නැතුව යනවා. හරි? බ්ලඩ් සෙල් හදන්න විදිහක් නැහැ. අන්න එතකොට අපිට කරන්න තියෙන්නේ මොකක්ද? මේක හැදීම උත්තේජනය කරන අපේ උද්දසන හැදීම උත්තේජනය කරන්න
අදාළ හෝමෝන් එක දෙනවා. මොකද්ද හෝමෝන් එක? එරිත්‍රොපොයිටින් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ සර්ජරියක් තියෙනවා විශේෂයෙන් මොකක් කරන්නද? මේ ඇට මිදුළු බද්ධයක් කරන්න සිද්ධ වෙනවා. අධික වේදනාවක් දරන්න සිද්ධ වෙන වැඩක්. හරි? ඉතින් මේකට හේතුව තමයි අපි පරම්පරාවෙන් මේක එන්න පුළුවන් දෙයක් ජෙනෙටිකල් එන්න පුළුවන් දෙයක්. ඊට අමතරව සමහරවිට ක්ලෝරම්පෙනිකෝල් හරි ස්ට්‍රෙප්ටොමයිසින් වගේ ඖෂධ ගත්තම මේක ඩැමේජ් කරනවා. මොකද බෝන් මැරෝ එක ડિප්‍රෙස් කරනවා. අන්නේ හේතුව හින්දා කුඩා කාලේ ඔය දේවලුත් එහෙම ඉතා දරුණු විදිහට ජීවිතේට බලපෑම් ඇති කරනවා. එතකොට අපි කරන්න ඕනේ මොකක්ද? කරන්න ඕනේ මේ තමයි එක්ක ඇටමිදුළු බද්ධයක් කරන්න ඕනේ. ඉරිත්‍රොපොයිටින් හෝමෝන් එක ජීවිත කාලය පුරාම දෙන්න ඕනේ. හරි? ඉතින් මේකෙදි වෙන එකම දේ තමයි මෙහෙම දෙයක් වුණාම හරි මයිලොයිඩ් ස්ටෙම් සෙල් හැදෙන්නේ නැතුව වෙනවා. රෙඩ් බ්ලඩ් සෙල් වල ප්‍රමාණය අඩු වෙනවා. මේවා අඩු වෙනකොට අපි නමක් කියනවා. රෙඩ් බ්ලඩ් සෙල් අඩු වෙනවා අපි මොකක්ද කියන්නේ? ඕනම බ්ලඩ් සෙල් එකකට අපි කියන පීනියා කියලා. රෙඩ් බ්ලඩ් සෙල් අඩු වෙනවා අපි මොකක්ද දෙන නම ඒකට? එරිත්‍රොසයිටෝපීනියා. එරිත්‍රොසයිටෝපීනියා. දැන් කියන්නේ white blood cell අඩු වෙනවා කියන නම මොකක්ද? හරියට කියන්න පුළුවන්ද? Leukocytopenia. platelet අඩු වෙද්දී කියන නම මොකක්ද? platelet අඩු වෙද්දී කියන නම Thrombocytopenia. හරිනේ thrombocytopenia. එහෙනම් මට කියන්න බලන්න රුධිරයේ මේ සියල්ලම අඩු වෙනවා. එක කන්ඩිෂන් එකක් නම් මේ සියල්ලම අඩු වෙනවා. ඒකට කියන නම මොකක්ද? අපි ඒකට කියනවා pancytopenia. මොකක්ද? pancytopenia. pancytopenia කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. බෝන් මැරෝ එකක් ඩිස්ප්‍රෙස් වුණොත් අපිට කොමන්ලි දකින්න ලැබෙනවා pancytopenia. එහෙනම් ඒ ප්ලාස්ටික් ඇනීමියා කියන්නේ බෝන් මැරෝ එකට යම් කිසි හානියක් වීම හින්දා ඇතිවන ඇනීමික් කන්ඩිෂන් එකක්. දාගමු ටක් ගාලා ඒ ප්ලාස්ටික් ඇනීමියා කියලා කියලා පොඩි අක්තියක් එන්නගෙන ඒකේ දාගන්න හීමොසයිටෝබ්ලාස්ට් කරගන්න. ඊට පස්සේ ඒක කොටස් දෙකකට විභේදනය වෙනවා. හරි මයිලොයිඩ් ස්ටෙම් සෙල් සහ ලිම්ෆොයිඩ් ස්ටෙම් සෙල් කියලා විභේදනය වෙනවා. ඒකෙන් ලිම්ෆොයිඩ් ස්ටෙම් සෙල් වලින් ලිම්ෆ් සෙල්ස් හැදෙනවා. හරි මයිලොයිඩ් ස්ටෙම් සෙල් වලින් RBC, WBC, ප්ලේට්ලට් හැදෙනවා. හරිද? right. ඒවා අඩු වෙනකොට අපි කියනවා මොකක්ද කියලාද? රිඩක්ෂන් කියලා කියනවා ගන්න. මේකට අග්ගල් දාගෙන ආයෙත් විස්තර කරන්න ඕනේ නැහැ නේද? මේ කෙටි විස්තරේ තිබ්බම ඔයාලට හොඳටම ඇති. හරි? එතකොට මොකද්ද මේ ඇනීමියා කියන එක තේරෙනවා ඇති. අපි මේකට කියනවා aplastic anemia. right? ඔක පළවෙනි අවස්ථාව aplastic anemia. aplastic anemia. right. දැන් අපි යමු දෙවෙනි අවස්ථාවට. ඔක ගන්න. මේ අතරේ මම මේ අවස්ථාවට ගන්නවා ගමම aplastic anemia. ඊළඟ අවස්ථාව pernicious anemia. ඉතින් ඒකට කියන්න පොඩ්ඩක්. හරි? right. මේක දාගත්තද? දෙවෙනි අවස්ථාව pernicious anemia. pernicious anemia. හරි මට මේ ඔයාලගේ මේ සමහර විට මම මේ ලියනවා ටිකක් පැහැදිලි මදි ඇති මේ මාකර් පෙන් එකේ පොඩි අවුලක් තියෙනවා. මට ඒක මේ සර් කෙනෙක් මගේ වීඩියෝ දැකලා කොළඹ ඉන්න සර් කෙනෙක් ඉංග්‍රීසි ගැන සර් කෙනෙක් මට උදව්වක් කරා. ඒ තමයි හොඳ හයි ක්වොලිටි මාකර් පෙන් ඒක කරන්න පුළුවන් එයාට පෝස්ට් කරා. ඒක මට හිත ලැබෙනවා. ඉතින් ලබන තියෙදි මට ඔයාලට හොඳ පැහැදිලිව මේක
කියන්න පුළුවන් වෙයි. හරි? එතන සමහර ගුරුවරුන් හරි හොඳයි මේ අපිට මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් ඒක කියලා ඒක හරියට කරන්න උදව් කරනවා. මම එතන මේ ගැන මේ හරි කලාතුරකින් දකින්න ලැබෙන්නේ ඒ වගේ කට්ටියකින් ඉන්නවා. හරි? හරි අපි ඊළඟ කොටසට යන්නේ එහෙනම් පර්නේසියස් ඇනීමියා. මේකත් හොඳට අහගන්න. මේවා MCQ වලදී අහනවා. මොකද මේක අහන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. හරි ඊළඟ එක පර්නේසියස් ඇනීමියා. මම ඔන්න අඳිනවා ඔයාලගේ මොකද්ද? ආහාර දීන පද්ධතියේ ආමාශය කොටසේ හරි උදාහරණයක් මම එන්දල්ලා හරි ඔය අතරින් යනවා මොකද්ද රතු රුධිර සෛලයකුත් ගමන් කරනවා රුධිර වාහිනියකුත් ගමන් කරනවා හරිද ගමන් කරනවා දැන් මොකද වෙන්නේ අපි B12 මම කියන්නේ බොහෝ වෙලාවට B12 deficiency වුණාම තමයි මේක වෙන්නේ deficiency එකක් නෙමෙයි මේක auto immune disorder එකක් මේක ඇවිල්ලා අර ඇනීමියා ආකාරවල එක කොටසක් හරි මේක කියන සමහර අවස්ථාවලදී මොනවද තිබ්බද ප්‍රශ්න අහලා තිබ්බා පර්නියසිස් ඇනීමියා වගේ වල දැනගන්න අපේ ආමාශයේ තියෙනවා මොනවද එක්තරා සෛල જાතියක් අපි ඒක නමකුත් කිව්වා මොකද්ද parietal cell මොනවද parietal cell මොකද කරන්නේ parietal cell වැඩගත් වෙනවා මොනවා හදන්නද ඔයාලට මතකෙයි proton pump එක හදන්න හරි proton pump එක හදන්න නේද ඒ proton pump එක හදනවා වගේම මෙයා තව දෙයක් කරනවා ඒ තමයි intrinsic factor එක නිෂ්පාදනය කරනවා මොකද්ද intrinsic factor එක හරි මොකද්ද ඒක intrinsic factor මේ intrinsic factor එක වැදගත් වෙන්නේ මොකටද කාටද කියන්න පුළුවන්ද මේ intrinsic factor එක අනිවාර්යයෙන්ම මොනවා වෙනවද මේක intrinsic factor එක නම් අපිට මේ නිෂ්පාදනය කරන intrinsic factor එක හරි මේ intrinsic factor එක ඕන වෙනවා මේ ඕරලි ගන්න B12 අපිට මේ B12 බැඳගෙන මොකේද කියන්නේ උදාහරණයක් ඇවිල්ලා බුද්ධිලේට පුරා ගන්න ඕන වෙනවා හරි දැන් මේක තියෙන්නේ කොහොමද B12 මෙන්න මේ විදිහට ඔන්න දැන් B12 absorb කරා blood වලට ගියා හරි දැන් blood වල තියෙන මොනවද DNA හරි විශේෂයෙන් රුධිරේ අතුරුදේ සෛලයේ DNA හරි ඩිස්කනෙක්ට් වෙයි කනෙක්ට් කරගන්න DNA මොනවා වෙන්නද සංවරිත වෙන්නයි ඝන වෙන්නයි condensation හරි and maturation හරියට වෙන්නයි maturation මේ දෙකටම වැදගත් වෙනවා B12 මේක නැත්තම් B12 නැත්තම් ඔක වෙන්නේ නැහැ මොකද වෙන්නේ අතුරුදේ සෛලය එහෙම වුණොත් එහෙම නිකන් විශාල වෙනවා විතරයි මොඩෙක් වගේ උහුම් නිකන් හැදෙනවා විතරයි ඇඟ විතරයි වැඩ නැහැ හරි ඒ නිසා මොකද වෙන්නේ මේක සාමාන්‍යයෙන් intrinsic factor එක ඕන වෙනවා disconnect වෙයි connect කරගන්න intrinsic factor එක ඕන වෙනවා මොනවා කරන්නද B12 absorb කරගන්න හරිනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ auto immune disease එක හැදෙනවා අපේ ඇඟෙන්ම antibody එකක් හරි antibody එකක් හැදෙනවා ඔයාලට පහර දෙන්නේ මෙයා ගිහිල්ලා මේ intrinsic factor එකට පහර දෙනවා හරි intrinsic factor එකට පහර දෙනවා දැන් නම් disconnect වෙයි වගේ මේ intrinsic factor එක පහර දුන්නාම මොකද වෙන්නේ මාව ඇහෙනව නේද හරි බලන්න මොකද්ද වෙන්නේ මේ intrinsic factor එක දැන් මේ ඇවිල්ලා antibody එක පහර දෙන්න පටන් ගන්නවා මොකද්ද මේ antibody එක මේ antibody එක පහර දෙනවා කාටද අර කියපු intrinsic factor එකට
දැන් මෙයා මොකද වෙන්නේ? බැඳෙනවා. මෙයාත් එක්ක B12 දාලා පැත්තක දානවා. B12 මෙතන බලන් ඉන්නවා. හරි? B12 බලන් ඉන්නවා. දැන් මේ ඇන්ටිබොඩි එක ඇවිල්ලා බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? B12 ඇබ්සෝබ් කරන්න පුළුවන්. ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක නැත්නම් ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදුල සංසම්මයට ගමන් කරන්නේ නැහැ B12. ඒකයි අපි මෙට්ෆෝමින් දුන්නාම මොකද වෙන්නේ මෙට්ෆෝමින් ගන්න කට්ටියට? විටමින් B කොත් දෙනවා. එයි මේ දෙන්නේ. මෙට්ෆෝමින් ගිහලා පහර දෙනවා මොකෙන්ද? ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකට. පහර දුන්නා මොකද වෙන්නේ? විටමින් B12 ඇබ්සෝබ් වෙන්නේ නැහැ. B කො ඇබ්සෝබ් වෙන්නේ නැහැ. හරි? ඒකින්ද අපි වැඩිපුර දෙනවා. දැන් කම්පිටිටිව්ලි තරංකාරීව ගිහිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධලා ඇබ්සෝබ් වෙනවා. හරි? ඒකයි මෙට්ෆෝමින් දෙනකොට අපි විටමින් B කොත් දෙන්නේ. දැන් මේකේ වෙනවා තියෙන්නේ මොකද්ද? අපේ හැදෙන්නේම හැදෙන ඇන්ටිබොඩි එකක් ගිහිල්ලා පහර දෙනවා ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකට. අපි ඔක කියනවා ඔටෝ ඉම්යුන් ඩිසෝඩර් එකක් කියලා. හරි? මේ පර්නේසියස් ඇනීමියා කියන්නේ ඔටෝ ඉම්යුන් ඩිසෝඩර් එකක්. ඒ කියන්නේ ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක හැදුනා, ඒකට පහර දුන්නා, B12 ඇබ්සෝබ්ෂන් අඩු වෙනවා. හරි? දැන් අපි මොකද කරන්න ඕනේ? මේකට ට්‍රීට්මන්ට් එකක් විදිහට මොකද්ද මේ වෙන්නේ කියන්නේ? දැන් මේකට B12 එන්නේ නැති වුණාම DNA නැචුරල් වෙනවද? DNA කන්ඩෙන්ස් වෙනවද? නැහැ. මොකේ DNAද? රෙඩ් බ්ලඩ් සෙල් එකේ. හරි? DNA කන්ඩෙන්ස් වෙන්නේ මැචුර් වෙන්නේ නැහැ. ඒකින්ද සෙල් එක විතරක් එන්ලාර්ජ් වෙලා තියෙනවා ඕනේ. හරි? සෙල් එක විතරක් දැන් ඔහේ එන්ලාර්ජ් වෙලා තියෙනවා. හරි? එතකොට මේකේ වෙන ෆන්ක්ෂන් එක වෙයිද? නැහැ. හරි? ඒ නිසා මේක වැඩක් නැහැ. මේක ඇනීමියා කියලායි සලකන්නේ. මොකද්ද? හැදුනට වැඩක් නැහැ සෙල් එක ෆන්ක්ෂන් එක නැහැ. එහෙනම් ඇනීමියා වල තව අවස්ථාවක් තමයි ලැක්ටෝස් බ්ලඩ් සෙල් වගේම මොකක්ද? බ්ලඩ් සෙල් එකකින් එන ෆන්ක්ෂන් එක වෙන්නේ නැත්තම් ඒකත් ඇනීමියා තමයි. හරි? ඒකේ හේතුව මොකද්ද? B12 ඇබ්සෝබන්ස් එක අඩු වීම. එහෙනම් මේකට B12 දෙන්න ඕන නියුට් එක කියන්න බලන්නකොට ඕරලි දුන්නොත් හරියයිද? අපි B12 දෙනවා ඕරලි. හරියයිද? කාටද අදහසක් තියෙන්නේ? ඈ පාතිමා මේක ඕරල් දුන්නොත් හරියයිද? B12 අපි ඒ හරියන්නේ නැහැ නේ. ඇයි ඒ? ඕරල් දුන්නොත් මේ වෙලේ මොකද වෙන්නේ? ආපහු මේ ක්‍රමෙමයි වෙන්නේ. අපි කොහෙද දෙන්න ඕනේ B12 කෙලින්ම? කෙලින්ම රුධිර සංසරණය වෙන්න ඕනේ. එහෙනම් මොකද දෙන්න ඕනේ රූට් එක? මේක ඕරල් දීලා හරියයිද? නෑ. අපි දෙන්න ඕනේ ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක්. IM ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. එහෙනම් මේකේ ට්‍රීට්මන්ට් එක මොකක්ද? ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක් දෙන එක තමයි මේක කරන්නේ. හරිනේ වැඩේ? එහෙනම් පර්නේසිස් ඇනීමියා කියන්නේ ඔටෝ ඉම්යුන් ඩිසෝඩර් එකක්. මොකේද බලපෑම් කරන්නේ? ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක කවුද නිෂ්පාදනය කරේ? පැරියේටර් සෙල් එක. එයා නිෂ්පාදනය කරන ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක ඕන වෙනවා. මොකද B12 ඇබ්සෝබ් කරගන්න. B12 ඇබ්සෝබ් කරන අනිවාර්යයෙන්ම එයා රුධිර සංසරණයට එකතු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පර්නේසිස් ඇනීමියා වලදී ඇන්ටිබොඩි නිෂ්පාදනය කරන එක විසින් එයා පහළ දෙනවා ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකට. ඒකම B12 ඇබ්සෝබ් කරන්න බැරුව වෙනවා. ඒක නිසා DNA කන්ඩෙන්සේෂන් සහ මැචුරේෂන් රෙඩ් බ්ලඩ් සෙල් වල තියෙන DNA කන්ඩෙන්සේෂන් සහ මැචුරේෂන් වෙන්නේ නැතුව යනවා. ඒ නිසා මොකද වෙන්නේ? සෛල තිබ්බට ඔක්සිජන් අරන් යන්න දියමද ආපහු ඇනීමික් කන්ඩිෂන් එකක් වෙනවා. ඒකින්ද දාගන්න පර්නේසිස් ඇනීමියා කියලා සරලව මේක අඳගන්න. එතකොට ඔයාලට සරල අදහසක් එයි. හරි? දාගන්න පර්නේසිස් ඇනීමියා කියලා පොඩි නෝට් එකක් දාගන්න මෙතනින්. ගන්න. It is an autoimmune disorder which affects intrinsic factor produced by
gastric parietal cell. Gastric parietal cell. Gastric parietal cell. ඒකේ මොකද කරන්නේ? වරහන් හිතේ දාගන්න intrinsic factor important for absorption of vitamin B12. Correct? Right? Here B12 required to condensation and maturation. Condensation and maturation. ඝන වෙලා සංවලිත වෙන්න සහ පරිණත වෙන්න මොනවද? DNA condensation and maturation of red blood cells. හරිද වැඩේ? right. හරි. right. ඊට පස්සේ මොකද වෙන්නේ? red blood cell එක දැන් අවශ්‍ය මොනවද? B12 ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට මේ වැඩේ වෙන්නේ නැහැ. right? then therefore in pernicious anemia red blood cell RBC does not become mature right? පරිණත වෙන්නේ නැහැ මේ target. ඒකේ තේරුම මොකද්ද? does not mature become mature. මොකක්ද ඒකේ තේරුම? therefore it cannot be transport oxygen throughout the body. හරි? මේක පුරා ඔක්සිජන් බෙදා හරින්න බැරුව යනවා. හරි? ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා ඊළඟට වෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? ඇඟේ පටක මැරෙනවා. හරි? නැත්තම් ඉඳන් ලැබෙන්නේ නැහැ. පටකවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මලානික වෙනවා නේද? සුදු පැහැවෙනවා. ඔන්න වගේ ගති ලක්ෂණ එනවා. අපි කම්මැලි වෙනවා. අපේ ඇඟ ගොඩාක් මොනවාද? මහන්සි වෙනවා වේගයෙන්. හරි? ඒ නිසා මේක anemic condition එකක්. හරිද? right throughout the body කියලා ලියලා therefore B12 should be given intramuscular IM injection. හරි IM එකක් විදිහට දෙන්න ඕනේ. ඔන්න ට්‍රීට්මන්ට් එක. හරිනේ? right. සමහර අයගේ මේ pernicious anemia වලදී මේ autoimmune disorder එකක් කියලා කියන්නේ. සමහර අයගේ මොකද වෙන්නේ? මේ parietal cell ප්‍රමාණය අඩුයි. හරි? එතකොට B12 absorbance එක අඩු වෙනවා. සමහර අයගේ මේ ආමාශයේ මේ ප්‍රදේශය කුඩායි. එතකොට B12 absorbance එක අඩු වෙලා anemia එන්න පුළුවන්. හරි? ඒකට අපි pernicious anemia නෙමෙයි කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? ඒක ඇවිල්ලා megaloblastic anemia. දැන් මොකද වෙන්නේ? මෙහෙම ශරීරය විශාල වුණාම අපි ශරීරයේ විශාලත්වයේ මනින ඒකකයක් තියෙනවා. මොකද්ද මොකෙන්ද මනින්නේ? සාමාන්‍යයෙන් අපි කියනවා මේකට CNV කියලා. මොකද්ද? corpuscular මොකද්ද? corpuscular mean value. නැත්නම් එහෙම මේක MCV එක mean corpuscular cell value. නැත්නම් cell volume එක කියලා කියන්නේ. හරි?
mean corpuscular cell volume එකට ලියන්නම්. මේක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි. මේක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි. කොච්චරක්ද? සාමාන්‍යයෙන් තියෙන්න ඕනි අපේ ඇඟේ මේක වල ඇඳගත්තා නේද? ෆෙමටෝලීටර්. හරි? 90ක් විතර තියෙන්න ඕනේ. මොනවද ෆෙමටෝලීටර් වලින් අපි මනින්නේ 90ක් විතර තියෙන්න ඕනේ. මේක දැන් විශාල වෙන්න ෆයිලේ දැන් විශාල වෙනවා කියන්නේ. මේ අවස්ථාවේදී මේ අගේ 90ට වඩා වැඩි. හරි? මේ අවස්ථාවේදී මේ අගේ 90ට වඩා වැඩි. සාමාන්‍යයෙන් 80 90 100 110 ඔහොම තියෙන්නේ. හරි? සාමාන්‍යයේ තමයි 90. 90ට වඩා වැඩි වෙද්දී අපිට මොනවද කියන්නේ ඇනීමික් කන්ඩිෂන් එකක් එන්න පුළුවන්. හරි? අයියේ එයාට ඔක්සිජන් ගෙනියන්න බෑ. හරිද? right. ඕක තමයි pernicious anemia. right. අපි ඊළඟ ඇනීමික් කන්ඩිෂන් එකකට යන්න කොහොමද? අපි ඊළඟට දාගමු විශේෂ අවස්ථාවක් මේක hereditary වෙන්න පුළුවන් එකක්. ඒ තමයි spherocytosis එකක් දාගමු. මේක ඇඳගත්තා නේද? හරි මම මේකත් කියන්නම්. spherocytosis right? Spherocytosis. Spherocytosis. Right? Spherocytosis. මොකක්ද මේ ස්පිරෝසයිටෝසිස් කියන්නේ? මේක හෙරිඩිටරි එන එකක්. පරම්පරාවට වෙන්න පුළුවන්. හෙරිඩිටරි. මේක ඇනීමික් කන්ඩිෂන් එකක් තමයි. හරි? නීරස්ති ඇති කරන අවස්ථාවක් තමයි. මේකේ විශේෂම දේ තමයි හරි? එක්තරා ප්‍රෝටීන දෙකක්. මම මේක අයින් කරලා එන්න මේක දැන් ඉවරයි නේද? පැහැදිලි කරන්නත් ඕනේ හින්දා මේක දාලා දෙන්නම්. බලන්න. අපි රෙඩ් බ්ලඩ් සෙල් එකක් මේක ගන්න බලන්න. හරි? ඔක බයි කන්කේව් ඩිස්ක් එකක්. හරි? මේ බයි කන්කේව් ඩිස්ක් එකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා ප්‍රෝටීන් වර්ග කීපයක්. හරි? හෙලික්ස් එකක් විදියට තියෙනවා. හරි? ඊට පස්සේ තියෙනවා තැනින් තැන මෙහෙම පැතුරුණු ප්‍රෝටීන් තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්මෙම්බ්‍රේන් ප්‍රෝටීන් තියෙනවා. හරි? මේ විදිහට එක එක වර්ගයේ ප්‍රෝටීන තියෙනවා. හරි? මේකේ විශේෂම කාරණේ තමයි මෙන්න මෙහෙම ප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා. මේකට කියනවා අපි ඇන්ක්‍රීන් කියලා. මේකට කියනවා මේ කොළ පාටින් කියන ස්පෙක්ට්‍රීන් කියලා කියනවා. මේ ප්‍රෝටීන් දෙක තවල මේ වල කියනවා අපි මොනවද? බෑන්ඩ් හරි බෑන්ඩ් 3 කියලා කියනවා. හරි ඊට පස්සේ තවල තියෙනවා ප්‍රෝටීන් 4.1 කියලා කියනවා. හරි තව එක එක වර්ගයේ ප්‍රෝටීන් ගොඩාක් නේ මම ගොඩක් කියනවා. ඒක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ කෙනා. එන්න මෙයයි වැදගත්. කවුද? මේ ඇන්ක්‍රීන් සහ ස්පෙක්ට්‍රීන් කියලා දෙන්න වැදගත් වෙනවා මොනවා කරන්නද? මේ ෆයිලේ තියෙන දෘಢභාවය ඇති කරන්න. දැන් ඔයාලා නිකන් හිතා ගන්න පුළුවන් මේ බයිකන්කේව් ඩිස්ක් එකේ හරි මේ දෙපැත්තට මෙහෙම ඇදලා තියාගන්න පුළුවන් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. නිකන් මෙහෙම තියෙන්න බෑ නේද? මෙහෙම ඇදලා තියෙන්න බෑ. ඒක කරන්න වැදගත් වෙන ප්‍රෝටීන් එක තමයි ඇන්ක්‍රීන් සහ ස්පෙක්ට්‍රීන්. හරි මේ දෙන්න නැති වුණොත් මොකද වෙන්නේ? මේක ෆ්ලෙක්සිබල් වෙනවා. මේක නම් වියනටක් දාලා. මොකද වෙන්නේ? මෙයා හිතපු පොසිෂන් එකට යනවා. දැන් මේ ස්පෙරෝසයිටෝසිස් කියන ලෙඩේදී නැත්නම් මේ කන්ඩිෂන් එකේදී මොකද වෙන්නේ?
ඇන්ක්‍රීන් සහ ස්පෙක්ට්‍රීන් කියන දෙන්නා ඩෙෆිෂියන්ට් එහෙම නැත්නම් මියුටේෂන් වෙලා විකෘති වෙලා හරි මොකද වෙලා තියෙන්නේ එක්ක ඩෙෆිෂියන්ට් එක්ක මියුටේෂන් මූල වෙලා ඩෙෆිෂියන්ට් එක්ක මියුටේෂන් විකෘතියකට ලක් වෙලා අන්නේද වෙන්නේ එහෙනම් බලන්න පෙරෝසයිටෝසිස් කියන කන්ඩිෂන් එකේ මේ දෙන්න නැති වෙනවා. මේ දෙන්නනේ හිඟයක්. එහෙම නැත්නම් මෙයාලගේ විකෘතියක් ඇති වෙමින් ඉඳලා මේ දෙන්න ක්‍රියාකාරීත්වය දෙන්නේ. මේ දෙක මොකද වැදගත් වෙන්නේ? මේ දෙන්න වැදගත් වෙනවා ෆ්ලෙක්සිබිලිටි එක අයින් කරලා දාන්න. right? දැන් මේ දෙන්න නැති වෙද්දි මොකද වෙන්නේ? මේක රිසල්ට් එක. රිසල්ට් එක තමයි මෙයා ආපහු ෆ්ලෙක්සිබිලිටි එක නැති වෙනවා. loss of flexibility. දැන් මොකද වෙන්නේ? ඒක හේතු වෙනවා මෙයා මොනවා වෙන්නද? ගෝලාකාර වෙන්න. දැන් මෙහෙම හිටපු අතුරු දිසයිලය එදිලා ගියපු අතුරු දිසයිලය කොහොම වෙනවා? හරි? මොකද වෙන්නේ? ස්ෆෙරිකල් ෂේප් එකකට එනවා. හරි? ස්ෆෙරිකල්. ස්ෆෙරිකල්. ඒ කියන්නේ ගෝලයක් බවට පරිවර්තනය වෙනවා. හරි? දැන් මොකද වෙන්නේ? මේ ගෝලාකාර ජීවිතේට ඔක්සිජන් බලවගෙන යන්න විදියක් නැහැ. හරි ඉතලකෙත් මම කිව්වේ මේ වගේ ජීවනයකට පරිමාව වැඩි වුණාට ගෙනියන්න බෑ ඔක්සිජන්. හරි ලෙස් amount එකක් තමයි ඇඟ පුරා ගෙනියන්නේ. ඒ නිසා අපි මේකට කියනවා මොකක්ද කියලාද? පෙරෝසයිටෝසිස් කියන ඇනීමික් කන්ඩිෂන් එක කියලා. මොකද්ද මේකේ ලොස් වෙන්නේ? ඇන්ක්‍රීන් සහ ස්පෙක්ට්‍රීන් කියන ප්‍රෝටීන් දෙක. හරි ඒ නිසා මේක ස්ෆෙරිකල් ෂේප් එකකට බ්ලඩ් සෙල් එක පත් වෙනවා. හරි ඒකින්ද එයාට ඔක්සිජන් ගෙනියන්න බෑ ඒක පුරා ලොකු ප්‍රමාණයක්. ඒකින්ද ඇනීමික් කන්ඩිෂන් එකක් නිර්මාණය වෙනවා. right අපි නම් දාගමු පෙරෝසයිටෝසිස්. පෙරෝසයිටෝසිස්. ඔයාලා නිකන් හිතන් හිටියනම් ඇනීමියාවට උත්තර දෙන්න සාමාන්‍ය MCQ එකක් නේද? මේවා දන්නේ නැතුව බෑ උත්තර දෙන්න. right අනිවාර්යයෙන්ම MCQ වලදී ඔන්න වගේ ප්‍රශ්නක් දාලා මේ theory වල දැනගත්ත කියන්නේ ඕන දැනකට apply කරන්න පුළුවන්. හරි දාගමු එහෙනම් ස්පෙරෝසයිටෝසිස්. ඒත් අපි දාමු it is a genetic condition. Genetic condition. Genetic condition. ඊළඟට අර දාලා යන්නේ pectin and ankyrin. Pectin and ankyrin become deficient or mutation. It will lose the flexibility and become spherical shape and become spherical shape. Spherical shape. ඒ වගේ මොකද වෙන්නේ? මෙයාගෙතර mean corpuscle cell volume එක more than 90 වෙනවා. 90 centimeter වෙනවා. හරි? ඒ වගේම මෙයා මොකද වෙන්නේ? වර්ණය අඩු වෙනවා. අපි ඒක කියනවා hypochromia. Hypochromia. ඒකෙද hemoglobin percentage එක අඩු වෙනවා. වර්ණය කියන්නේ ඒක නේද? Hypochromia. ඒක වරහයට දාගන්න hemoglobin අඩුයි කියලා. හරි? ඒ නිසා මොකද වෙන්නේ?
ඇනීමියා එනවා. මෙහෙමම දාගමු හැරි ලියන්න ඕනේ නැහැ. ඇනීමියා. හරි? right. එහෙනම් ඔන්න ඔයාලගේ මොකද්ද? ෆෙරෝසයිටෝසිස් කියන කන්ඩිෂන් එකට අදාළ කතාව. හරි? ෆෙරෝසයිටෝසිස්. හරි? අපි ඊළඟට යන්නේ එහෙනම් G6PD deficiency. හරි මේක දාගත්තද? දැනගත්තද මේක? ඉඳගන්න විනාඩියක් දෙන්න, තප්පර කීපයක් දෙන්න, විනාඩියක් වැඩි වෙයි. ආරක් තේරුම් නැත්නම් අහන්න. හරිද? හරිනම් හරි කියලා කියන්න. හරිද? හරිනේ? right. නම් කියන්න. දැන් කොහොමද? හරි. කොහොම බලාගන්න. ඊළඟ එක. G6PD. ඔය අහලා තියෙනවද මේ G6PD ගොඩාක් වෙලාවට කතා කරන දෙයක්. G6PD H. හරි. glucose 6 phosphate dehydrogenase enzyme එක. මේක enzyme එකක්. හරි. මේ enzyme එක වැදගත් වෙනවා සතුරුදය සෛලවල පටලය ආරක්ෂා කරන්න. හරි. සතුරුදය සෛලවල පටලය ආරක්ෂා කරගන්න මේ enzyme ඕන වෙනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක්. අපි සතුරුදය සෛලයක් මේ විදිහට ඇන්දොත් හරි. කොහොම ඇන්දොත් මොකද වෙන්නේ? මේකේ තියෙනවා මේ පටලේ මේ අදාළ enzyme එක. මේකේ තියෙනවා glucose සෛලය. මේ glucose පරිවර්තනය වෙන්න ඕනි pyruvate බවට. pyruvate ඒ වගේම මෙයාගෙන් හදන්න පුළුවන් හරි ribose 5 phosphate හදන්න පුළුවන්. හරිද? ඔය මොකක් වුණත් අපිට වැදගත් නෑ. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණා. මොකද්ද? මේ G6PD වලින් මොනවද කරන්නේ? ඇත්තට මෙන්න මේකයි වෙන්නේ G6PD වලින්. බලන්න. glucose කියන එක glucose පරිවර්තනය වෙනවා මොකක් බවටද? glucose අතරමැදි පියවරයක් විදිහට 6 phosphate glycanolactone බවට පරිවර්තනය වෙනවා. නැත්නම් glucanolactone බවට පරිවර්තනය වෙනවා. මෙයාගෙන් හැදෙනවා ribose 5 phosphate කියන එක. ribose 5 phosphate
මේක සමනෝ විතරක් ගන්න. මේකෙදි මේ එන්සයිම් එක තමයි මෙන්න මේ ක්‍රියාව කරන්නේ. ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ග්ලූකනෝලැක්ටෝන් බවට පරිවර්තනය කරන්නේ. හරි? අපේ ඇඟේ තියෙනවා මෙන්න මේ වගේ ඒවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හරි? ඔක්සිජන් වල මුක්ත කණ්ඩක. හරි? ඊට පස්සේ හයිපොක්ලෝරේට් මුක්ත කණ්ඩක. මේවට කියන අපි ෆ්‍රී රැඩිකල්. නිදහස් මුක්ත කණ්ඩක. හරි? ෆ්‍රී රැඩිකල්. මේවා මොකද කරන්නේ සාමාන්‍යයෙන් කරන දේ තමයි මෙයාලා ගිහිල්ලා මේ ඇඟේ මේ රෙඩ් බ්ලඩ් සෙල් එක ඇතුලේ හිමොග්ලොබින් එක පහර දෙනවා. හිමොග්ලොබින් එක පහර දෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ ඒ වැඩේ. හිමොග්ලොබින් එක පහර දෙනවා. පහර දීලා මොකද කරන්නේ? එයා බිඳවට්ටලා එළියට යවනවා. දැන් ඕක වළක්වන්න තමයි මේ වැඩේ කරන්නේ. කවුද? G6PD-H කරන්නේ ඒ වැඩේ. මොකද ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ග්ලූකනෝ ලැක්ටෝන් ඒක පරිවර්තනය කරන රයිබෝස් 5 ෆොස්ෆේට් බවට. මේක කරනකොට පොඩි ක්‍රියාවලියක් වෙනවා. මෙයා පරිවර්තනය කරනකොට යම් කිසි දෙයක් වෙනවා. මොකද්ද වෙන දේ? ඒ වෙන දේ තමයි ඔයාලා අහලා ඇති NADPH කියලා. හරි? NADP ශක්තිය පරිවර්තනය නේද? NADP ප්ලස් කියන එක පරිවර්තනය වෙනවා NADP H බවට. හරි? මෙතන ඒ වැඩිමයි වෙන්නේ. මොකද්ද? ශක්තිය පරිවර්තනය කරනවා NADP ප්ලස් එක කන්වර්ට් වෙනවා NADP H බවට. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම නිකන් මේ ක්‍රියාවලියක් කරන්න හේතුව තමයි මොකද්ද? මෙන්න මේ කට්ටිය ගිහිල්ලා පහර දෙන එක වළක්වන්න හිමොග්ලොබින්ට. ඇයි මේ නිදහස් මුක්ත කණ්ඩක මොකද කරන්නේ? නැත්තම් එක් ධන ආයනයක් ගිහිල්ලා පහර දෙනවා මෙතනට. පහර දුන්නාම මොකද වෙන්නේ? හිමොග්ලොබින් නම් මෙයාලා කරන්නේ මොකද්ද? මේ පරිවර්තනය වෙනවත් එක මේ එක් ධන ආයනය මෙතනට අරගෙන NADPH වෙනවා. හරි? NADPH වෙනවා. ඕක තමයි සරලම ක්‍රියාවලිය. හරි? මේවා පහර දෙන එක වළක්වන්න මෙහිම පරිවර්තනයක් සිද්ධ කරනවා. හරි? මේ පරිවර්තනයේ හින්දා අපිට පොඩි වාසියක් වෙනවා. මොකද්ද? හිමොග්ලොබින් ටික බේර ගන්න පුළුවන්. හරි? හිමොග්ලොබින් ටික බේර ගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්. මේ වැඩේ නවත්ත ගන්න බැරි වෙලාවක්වත් අපි හිතමු අපේ ඇඟේ මේ එන්සයිම් එක නෑ කියලා. ඩෙෆිසියන්ට් අඩු වුණා කියලා හිතමු. හරි? මොකද වෙන්නේ? මේ එන්සයිම් එක අඩු වෙනවා නැත්නම් නැති වෙනවා. නැති වුණොත් මොනව වෙයිද? මේ ක්‍රියාවලිය කරන්න බැරුව යනවා. මේ වැඩේ කරන්න බැරුව යනවා. මේ වැඩේ කරන්න බැරි වෙද්දි නිදහස් මුක්ත කණ්ඩ ගිහිල්ලා හිමොග්ලොබින්ට පහර දෙනවා. හරි? හිමොග්ලොබින්ට පහර දුන්නොත් මොකද වෙන්නේ? හිමොග්ලොබින් එකට බැඳිලා හරි ටික මොකද වෙන්නේ? මේ සෛල පටලේ ගාවට යනවා. දැන් හිමොග්ලොබින් කැඩිලා තියෙන්නේ බිඳිලා පහර දුන්න වෙලාවට කියලා මෙයා කැඩිලා මුදිර පටලේ බිඳගෙන එළියට යනවා. මේ එළියට යනකොට අපි කියනවා හේන්ස් බොඩි කියලා. හේන්ස් බොඩි. හරි? මේ හේන්ස් බොඩි එළියට යනකොට මොකද වෙන්නේ? අතුරුද්ද සෛලයේ පටලේ බිඳගෙන යන්නේ. අතුරුද්ද සෛලයේ විනාශ වෙලා යනවා. හරි? එහෙනම් ඔයාලා තේරෙන ඇති G6PD deficient වුණොත් මොකද්ද වෙන්නේ? G6PD deficient වෙනකොට අතුරුද්ද සෛල බිඳ වැටීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද තරලවම? anemic condition එකක් ඇති වෙනවා. ඔයාලා දන්නවා ඇති සමහර බෙහෙත් ගන්නකොට G6PD විනාශ කරලා දානවා. උදාහරණයක් මැලේරියා වලට පාවිච්චි කරන ක්විනින්, ප්‍රිමාක්වින් වගේ ඖෂධ G6PD ඇති කරනවා. සමහර ඇන්ටිබයොටික් වර්ග G6PD deficient කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? G6PD අඩු කරන ඖෂධ මේ වගේ රෝගීන්ට දෙන්න හොඳ නැහැ. දුන්නොත් මොකද වෙන්නේ? anemic condition එක worse වෙනවා. ඇයි ඒ?
G6PD තියෙන ටිකක් අඩු කරලා දානවා ඒ ඩ්‍රග්ස් වලින්. හරි. ඒ නිසා මේකේ වෙන සරල ක්‍රියාවලිය මතක තියාගන්න. ගොඩක් දෙනෙක් අමාරු වෙන ප්‍රශ්නයක් තමයි මේක තේරුම් ගන්න. මොකද සරල අදහස තේරුම් ගන්න. මෙන්න මේ කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා මොනවා හදාගන්නද? මෙයාලා පහර දෙන එක වළක්වන්න. හරි. ඒක කරන්න ඕනේ වෙනවා G6PD නැත්නම් glucose 6 phosphate dehydrogenase කියන එන්සයිම් එක පළවෙනි ස්ටෙප් එක කරන්න. ඒක කරනකොට NADP මේකෙන් එන H+ එක අරගෙන NADP H වෙනවා. හරි. ඔය ක්‍රියාවලිය තමයි සරලව වෙන්නේ. මේක වෙන්නේ නෑ මෙයා ඩෙෆිෂියන්ට් වුණොත්. එතකොට මෙයාලා සාමාන්‍ය නිදහස් මුක්ත ඛණ්ඩක සාමාන්‍ය නිදහසේ එයාලා ගිහිල්ලා හිමොග්ලොබින්ට පහර දෙනවා. හිමොග්ලොබින් ටික සෛල පටලයේ ගාවට තේන්දු වෙනවා. තේන්දු වෙලා සෛල පටලය විනාශ කරගෙන එළියට යනවා. ඒකේ අදහස තමයි අතුරු සෛලයේ බිඳ වැටෙනවා කියන්නේ. හරිද වෙලේ? දාගන්න මොකද්ද? G6PD H deficiency. Right? ඒක දාගන්න glucose 6 phosphate මේක නම් ලියමු නේද? Glucose 6 phosphate dehydrogenase. Glucose 6 phosphate dehydrogenase. දාගන්න පොඩි තරුවක් ඒ යටතේ ලියාගන්න මේ පාඩම මිස් කරන කට්ටිය නම් ටිකක් අමාරු වෙයි තේරුම් ගන්න. right. ඒ යටතේ ලියාගන්න අලුත් දාලා G6PD is the G6PH is the responsible enzyme need to protect red blood cell නැත්නම් RBC red blood cell membrane අතුරුදසයිලේ පටලය ආරක්ෂා කරන්න ඕන වෙන එන්සයිම් එක. හරිද? ඊළඟට දාගන්න H2O2 oxygen H2O2 hydroperoxide oxygen hypochloric acid HOCl minus are free radicals which attack to hemoglobin in the red blood cell එකේ තියෙන hemoglobin වලට පහර දෙනවා. It can be avoided by the G6PDH glucose 6 phosphate dehydrogenase enzyme D6H. ඊට පස්සේ දාගන්න when ඊළඟ තරුව
when G6PD is deficient. ඌනම මොකද වෙන්නේ? deficient. These free radicals attach to hemoglobin and broke hemoglobin eliminated from the eliminated from the red blood cells RBC by destroying cell membrane. සයින පටලේ විනාශ වුණා කියන්නේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වතුර විතරේ විනාශ වෙනවා. කියලා දාලා therefore cause anemia. ඇනීමියා කියනවා. හරි නේද වැඩි? එහෙනම් මේ පින්තූරේ කරලව දාගන්න. මේ පින්තූරේ දාගන්න වටේ තියෙන වයින් කරන්නේ කොහොමද මේ වයින්? අපි මේකට කියනවා මේ එළියට යන ඒවට කියනවා හේන්ස් බොඩි කියලා. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති මෙහෙම අයගේ G6PD අඩු වුණාම අපි ටෙස්ට් එකක් කරනවා මේ හේන්ස් බොඩි කියනවද නැද්ද කියලා බලන්න. ඒකේ අදහස හේන්ස් බොඩි කියනවා නම් ඒකේ තේරුම මොකද්ද? මෙයාට G6PD තමයි කියලා. ඒකට කරන ටෙස්ට් එකේ නම කූම් ටෙස්ට්. මොකක්? කූම් ටෙස්ට්. හරිද? දැන් මොකද ඉතින් ඇනීමියා එපා වුණා. හරි. අපි ලබන සතියේ කතා කරමු මේක රදාල. ටික අද මේ ඩිෆරන්ට් ටයිප්ස් එක ගන්න. එහෙනම් තමයි ඩිස්කනෙක්ට් වෙයි ආපහු කනෙක්ට් කරගන්න. අපි ඊළඟ එකට යන්නේ එහෙනම්. හරි මොකද්ද? අපි යන් iron deficiency anemia. හරි iron deficiency anemia. right එහෙනම් අපි දාගමු මාතෘකාව iron deficiency anemia. දැන් ඩිස්කනෙක්ට් වෙයි කනෙක්ට් කරගන්න. iron deficiency anemia. හරි ඇහෙනව නේද මාව? එහෙනම් අපි යන් iron deficiency anemia වලට හොඳට අහගන්න මේකත් අවසාන එක නේද? iron deficiency anemia වලදී බලන්න biconcave red blood cell එක හරි biconcave red blood cell එක මොනවා වෙනවද? මෙයා සාමාන්‍යයෙන් හීම් හදන්න ඕනි. හරි හීම් හදන්න ඕනි. මේ හීම් globulin එක්ක එකතු වෙලා ඔයාලට මම මුලින්ම කිව්වේ ප්ලාස්මා ප්‍රෝටීන් එකක් ඇල්බියුමින් globulin fibrinogen globulin එක්ක එකතු වෙලා hemoglobin හදනවා. හරි
hemoglobin හදනවා. hemoglobin. හරි මේ hemoglobin වලට හොඳට ඔක්සිජන් අඟ පුරා ගෙනියන්න පුළුවන්. හරි දැන් ගැටලුව තියෙන්නේ මේක හදන්න හීම් හදන්න අපිට අවශ්‍යයි මොනවද? යකඩ අවශ්‍යයි. මේ යකඩ කොහෙන්ද එන්නේ? ආහාර ඔස්සේ. යකඩ ආහාර ඔස්සේ. දැන් තියෙන ගැටලුව තමයි මේ ආහාර ඔස්සේ එන යකඩ අපි කෙලින්ම හීම් හදන්න යොමු කරගන්නවා මොනවත් එක්කද? ප්‍රොටෝ පෝර්ෆයිරින් 9 කියන සංයෝගයත් එක්ක එකතු කරගන්න. ප්‍රොටෝ පෝර්ෆයිරින් 9 කියන සංයෝගයත් එක්ක එකතු කරගෙන මොනද හීම් හදන්න යොමු වෙනවා. මේ දෙක ෆියුස් වෙලා හීම් හදනවා. හීම් ග්ලොබියුලින් එක එකතු වෙලා හිමොග්ලොබින් හදනවා. මේ හිමොග්ලොබින් ඔක්සිජන් එක්ක එකතු වෙලා ඔක්සි හිමොග්ලොබින් එක අපේ ඇඟ පුරා ගෙනින් දෙනවා. හරි? පාටකොල්න අවශ්‍ය ඔක්සිජන් සපයුම ලබා දෙනවා. ඔක්සි හිමොග්ලොබින්. ඕක තමයි සරල ක්‍රියාවලිය. හරි? මේකට මොනවද ඕන වෙන්නේ අනිවාර්යයෙන්? රෙඩ් බ්ලඩ් සෙල් එක ඕනේ. හරි? අයර්න් ඕනේ. ප්‍රොටෝෆයිරින් 9 ඕනේ. ග්ලොබියුලින් ඕනේ. හීම් හදන එක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒක කරන්න අයර්න් එන්න ඕනේ. අයර්න් අපිට එන්නේ කොහෙන්ද? අපි ගන්න ආහාර ඔස්සේ. අපි ගන්න ආහාර ඔස්සේ තියෙන අයර්න් මේ විදිහට ඇවිල්ලා මේ වැඩේ කරනවා. අපි සාමාන්‍ය මට්ටමේ එහෙම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැති. හැබැයි ගැටලුව තමයි අපේ ලංකාව වගේ රටක මේ අයර්න් මේ ආහාර ඔස්සේ එන අයර්න් ලබා ගන්න හැකියාව සමහර අයට නැහැ. එකක් දුප්පත් කරන. අනිත් එක සල්ලි තිබ්බත් නේද? සමහර අයට එඟට උරා ගන්න මැල්ලක් සෝක්. සමහර අයට මේ අයන් උරා ගන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි උරාගත්තත් වැඩක් නැහැ බ්ලඩ් ලොස් වෙනවා. උරාගෙන දෙව්වත් හදනවා වැඩක් නැහැ ලොස් වෙනවා. විශේෂයෙන් ෆීමේල් කට්ටියගේ heavy menstruation ආර්ථිකයාගේ වැඩිපුර ලේ ප්‍රමාණයක් එළියට නිදහස් වෙනවා. ඒ වගේම සමහර අයට පොකුපණු ආසාදනය ලංකාවේ වැඩිපුර දකින්න තියෙනවා. පොකුපණු ආසාදනයෙන් තිබෙනවා ආයෙත් බ්ලඩ් ලොස් වෙනවා. ඇනීමියා කන්ඩිෂන් එකක් නිර්මාණය වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ වගේ අවස්ථාවකදී අපි ඉස්සෙල්ලා ඇනීමියා වල ට්‍රීට් කරන්න යන්නේ නැහැ. මොකද ට්‍රීට් කරන්න යන්නේ? ඇනීමියා හදන්න හේතු වන මේ කෝසස් ටික අයර්න් ඩෙෆිෂියන්ට් වෙන හේතු ටික අපි ඉස්සෙල්ලා විසඳලා ඉන්නවා. මේවට කුකුපණු ආසාදනයක් තියෙනවා. අපි මොකද කරන්නේ? කුකුපණුවන් දෙරෙහිව මොනවද දෙන්න ඕනේ? පණු බෙහෙත් දෙන්න ඕනේ. ඔයාලට පණු බෙහෙත් තාම කරේ නෑනේ. GI tract එකේ පණු බෙහෙත් පාඩම තියෙනවා. පාඩම් දෙකක් GI tract එකේ ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද? එකක් තමයි vomiting. antiemetic drugs වලට කරේ නෑ. ඊට පස්සේ antiemetic drugs කරේ නෑ. පණු වලට දෙන පණු බෙහෙත් කරේ නෑ. අපි මේ පණු බෙහෙත් පටන් ගන්න කොතනින්ද? අවුරුද්ද සතියෙන් පටන් ගන්නවා. හරි? අවුරුද්ද සතියේ මේවා දුන්නේ 10යි 17න් දාලා වෙන්නේ නැවත. ඉතින් 17න් දාලා සම්පූර්ණ කරනවා. හරි? සතියේම එක දවසක් විතරක් කරගෙන කරනවා. හරි? කමන්නේ නේද? ඉතින් කරමු නේද? පැය දෙකයිනේ. ඉතින් අපරාධ මම ඔයාලා ෂෙඩියුල් කරලා තියෙන කාලෙට ඉවර කරගන්න බැරි වෙනවා. ඒකයි මම කරන්නේ. අපි උත්සාහයක් ගමු බැරි වෙනවනම් කරන්න බැරි නම් උත්තර නවත්තමු. හරි? මොකද සතියින් එහෙම නැද්ද නේද? ඒකවල ලංකාව මෙහෙම කියනකොට මෙහෙම එකවරම හම්බ දීජාව තියෙනකොට අපිට කරගන්න බැරි නම් පක්ෂයක් එනවා නම් අපි නවත්තමු ක්ලාස් එක. හරි? හරි. මෙහෙම කරමු. අයර්න් ඩෙෆිෂියන්ට් වෙන්න හේතු වෙන එක කාරණා තමයි hookworm infestation. මොකද්ද? කුකුපණු ආසාදනය.
ඔකුපළු ආසාවය. හරි? hookworm infestation. ඊට අමතරව ආයෙත් malabsorption syndrome. Malabsorption syndrome. Malabsorption syndrome. හොඳට උරා ගන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මොනවද? ආයෙ තමයි chronic blood loss. Chronic blood loss. හරි? ආයෙ මොනවද? ආයෙ තියෙනවා තව දෙක තියෙනවා. chronic blood loss හරි heavy menstruation. අපි ඉස්සෙල්ලාම මේවා correct කරන්න ඕනේ. මොකද ඉන්නේ disposition malnutrition. එහෙනම් අපි මෙන්න මේ කියන iron deficiency anemia correct කරන්න නම් ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් ටික හරි ගස්සලා ඉන්න ඕනේ. ඒක ටික ඊට පස්සේ තමයි අපි මේකට ට්‍රීට්මන්ට් එක පටන් ගන්න. මොනවද මේක ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ? පිටින් අයන් දෙන්න අයන් සප්ලිමන්ට් එකක් දෙන්න වෙනවා. මොනවද දෙන්න ඕනේ? අයන් වර්ග දෙකක් තියෙනවා. මොනවද අයන් වර්ග දෙක? එකක් තමයි oral iron අනිත් එක තමයි parenteral iron. දැන් මට කියන්න බලන්න ලංකාවේ තියෙන oral iron මොනවද? oral iron preparation ගන්න කට්ටිය කියන්න බලන්න. oral iron preparation අදාහක් නැද්ද? හොඳට කියලා කියන්නේ. මුඛ මාර්ගයෙන් ගන්න අයන් වර්ග මොනවද? ferrous sulfate tablet නේද? syrup එක iron fumarate tablet එක ferrous කියලා තියෙන tablet එක supplementing capsule එක ආයෙ දින මොනවද? iron gluconate tablet එක දැන් කියන්නේ parenteral iron වර්ග මොනවද? අපි රුධිරයෙන් ලබා දෙන iron වර්ග injection වර්ග කාටද කියන්න පුළුවන්ද? කට්ටිය ඉන්නව නේද? තාක්ෂි. ආදර්ශ ප්‍රකාශන නැද්ද? කෙලින්ම රුධිර සංසන්දනයෙන් ලබා දෙන අයන් වර්ග iron dextran යකඩ preparation නේද? iron dextran iron sucrose හරි right එහෙනම් ඔන්න එහෙනම් iron preparation ටික මේකෙදි වෙන්නේ මොකද්ද? මෙන්න මේ හේතුව හින්දා ඔක්සිජන් අඩු වෙන හින්දා කියනවා iron deficiency anemia කියලා. right දාගන්න iron deficiency anemia. මේ වුණාම අපිට වෙන ලක්ෂණ ටික මොනවද? symptoms ටික බලන්න. අපිට ප්‍රධාන වශයෙන් වෙන ලක්ෂණ තමයි ඔක්සිජන් මදි පටක ඉක්මනට ගිහින් ලක් වෙනවා. අපි කියන එක fatigue හරි physical tiredness නේද? හුස්ම ගන්න අපහසුයි. shortness of breath SOB කියලා ගන්න. shortness of breath හුස්ම ගන්න අපහසුයි. හරි ඊට පස්සේ iron side effect ලක්ෂණ ටික heart එකේ තියෙන work load එක වැඩි වෙනවා. හරි increase workload import on heart. අනිත් symptom එක දෙවෙනි එක තුන්වෙනි එක හරි හතරවෙනි එක තමයි විශේෂම එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? විශේෂයෙන්ම මොකද මේවා අඩු වෙච්චි අපේ අයගේ සුදු මැලි වෙනවා නේද? හරි paleness ඊළඟ symptoms එක ලක්ෂණ අපිට කියන්න පුළුවන් ඕනනම් ඔව්. වත් වෙන්න පුළුවන්ද? ආපුලන් කියන්න බලන්න. dizziness
නිකන් පේන්ටින් වගේ කලන්තේ වගේ නේද? ලක්ෂණ ගොඩක් පෙන්වන්න පුළුවන්. හරි මේවා ඉන්න සිම්ප්ටම් හරි හරි නේද? එහෙනම් දාගන්න සිම්ප්ටම් iron deficiency anemia ඒ යටතේ symptoms කියලා දාලා ඔන්න දාගන්න. ඊට පස්සේ පොඩි විස්තරයක් දාගන්න. කරුවක් දාලා මේක දාගන්න. when deficiency of anemia, deficiency of iron should correct causes හේතු ටික correct කරන්න ඕන. should correct causes ටික දාගන්න එහෙම. එක hookworm infestation, malabsorption syndrome, chronic blood loss, heavy menstruation, malnutrition. Malnutrition. හරි නේද? එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. මොකක්ද ඊළඟ ස්ටෙප් එක? right. මේව correct කරලා ඉන්න ඕනේ. හරි. දාන්න hookworm infestation එක ඉස්සරහින් මොකද කරන්න ඕනේ? treat with anthelmintic. Treat with anthelmintic. Anthelmintic की formulate है. देवनी कर. Should correct malnutrition. दुष्पोषणය අපි තවක් වන්න ඕනේ. හරි. ඊට පස්සේ should treat to malabsorption syndrome. හරි නේද? right. ඔන්න ඔය ටිකට ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් හරි නේද? ඔන්න එහෙනම් මේක වෙන විදිය මේකත් සුත්තක් ඔතන දාගන්න. මොකද්ද? අයන් දෙනවා අපි මොනවද? protophylline 9 කියන සංයෝගයත් එක්ක එකතු වෙලා හීම් හදනවා. හීම් ග්ලොබියුලින් එක්ක එකතු වෙලා හීමොග්ලොබින් හදනවා. මේ හීමොග්ලොබින් ඔක්සිජන් එක්ක එකතු වෙලා ඔක්සි හීමොග්ලොබින් විදියට අපේ ඇඟ පුරා ගෙනින් දෙනවා. අපේ මේ අයන් ලැබෙන්නේ කොහොමද? ආහාර වලින්. මේ ආහාර වලින් ලැබෙන අයන් ටික අපේ ඇඟට උරා ගන්න බැරි නම් නැත්නම් ලැබෙන අයන් ප්‍රමාණය අඩු නම් ඇනීමික් කන්ඩිෂන් එකක් එනවා. right? ඊට පස්සේ දාගමු treatment ප්‍රතිකාර. මේවා ප්‍රතිකාර කරනවා ක්‍රම දෙකකට. එකක් තමයි oral iron දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මොකද්ද? parenteral iron දෙන්න පුළුවන්. oral iron අපි වර්ග දෙකක් තුනක් තියෙනවා. මොනවාද? පළවෙනි තමයි ferrous sulfate. දෙවෙනි එක තමයි iron gluconate. ඊළඟ එක තමයි
iron fumarate පේන්නේ නැහැ නේද ඒක? සාමාන්‍යයෙන් iron fumarate හරිද? iron fumarate parenteral iron වර්ග දෙක මම මෙතන ලියන්නම්. parenteral වර්ග මොනවද parenteral iron? එකක් තමයි iron sucrose IV iron sucrose IV iron dextran IV iron dextran හරිනේ වැඩේ right එහෙනම් අපි අවසානයකට යන්න කලින් අපි ඒකට පොඩි වීඩියෝ එකක් බලමු නේද අවසානයකට යන්න කලින් පොඩි වීඩියෝ එකක් බලමු අන්තිමට තියෙන sickle cell anemia මම ඒක ඔයාලට චූට්ටක් පෙන්නලා ඉන්නම් බලමු sickle cell anemia කියන්නේ මොකක්ද කියලා. මේක හැමෝටම පේනවා නේද? Is low. For the oxygen transport molecule. හරි. කොහොමද? Sickle cell anemia is a genetic disease that affects hemoglobin. මේක ඇයිලා genetic disease එකක්. හරි. පරම්පරාවට යන්න පුළුවන්. hemoglobin වලට බලපෑම ඇති කරන්නේ. කොහොමද වෙන්නේ බලමු. The oxygen transport molecule in the blood. The disease gets its name from the shape of the red blood cells under low oxygen conditions. Some red blood cells become sickle-shaped, and these elongated cells get stuck in small blood vessels so that parts of the body don't get the oxygen they need. Sickle cell anemia is caused by a single letter change in the DNA. This in turn alters one of the amino acids in the hemoglobin protein. Valine sits in a position where glutamic acid should be. The valine makes the hemoglobin molecules stick together when oxygen tension is low, forming long fibers that distort the shape of the red blood cells, and this brings on an attack. හරි. එහෙනම් අපි බලමු දැන් මොකද්ද මේ වෙන්නේ කියලා. මේකත් ඔයාලා හොඳට දැනගන්න සිටින එකක්. ඔන්න අහගන්න. sickle cell anemia අන්තිම එක sickle cell anemia. අපි ඒකත් චූට්ටක් බලලා කරාට යන්න. මේ බලන්න මෙහෙම දෙයක් තමයි මේකේ වෙන්නේ. හරි? සාමාන්‍යයෙන් මේ sickle cell anemia කියන එක අපි සාමාන්‍යයෙන් amino acid හරි දෙකයි තුනයි හතරයි පහයි හයයි. හරි? amino acid හරි? මේ amino acid chain එකක් තියෙනවා. මේ chain එක අපි කියනවා glutamic acid කියලා. glutamic acid දෙක. හරි? මේ acid chain එක මොනවා වෙනවද? සාමාන්‍යයෙන් ඔය glutamic acid කියන එක බැඳෙනවා ඔක්සිජන් එක්ක. හරි? මෙයා සාමාන්‍යයෙන් කන්වර්ට් කරනවා මොකක් හෝ විකෘතියක් හින්දා යානමය විකෘතියක් හින්දා මොකක් බවට පත් වෙන්නේ වේලීන් බවට පරිවර්තනය වෙනවා. හරිද? වේලීන් බවට පරිවර්තනය වෙනවා. මොකද්ද මේ වේලීන්? වේලීන් කියන එක නා යානමය විකෘතියට මියුටේෂන් එකක්. හරි? මෙයා මියුටේෂන් එකක්. මේ මියුටේෂන් එකකින් වේලීන් එකට
සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මේ වේලීන් අණු කීපයක් මෙහෙම එකට ඇවිල්ලා long chain හදන්න ගන්නවා. මේ විදිහට long chain හදන්න ගන්නවා. මේ long chain හදපුවාම මොකද වෙන්නේ? සෛලයේ දික් අතට මොන වෙනවද? ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයා දික් අතට මේ විදිහට තියෙන සෛලය මෙන්න මෙහෙම ඉන්න සෛලය මෙයා මොකද කරන්නේ? මෙහෙම දැන් වේලීන් නාමය එකට දැනෙන්න පටන් ගන්නවා. බෙදනකොට මෙයා පරිවර්තන වෙනවා. මෙන්න මේ වගේ දෙයක් වාට පරිවර්තන. මෙයා මේක ඇදි යනකොට අපර දැකටක් හැදෙන්න ගන්නවා. දැකටක් හැදෙන්න ගන්නවා. ඉතින් මේක නිසා මොකද වෙන්නේ? ඔක්සිජන් ගෙනියන්න බෑ. මේ වැඩේදී ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න බෑ. මෙයා වාහිනී දෙකේ ඇතුළට යනකොට මොකද වෙන්නේ? එකට පැටලෙලා ක්ලොට් ෆෝම් වෙන්න පුළුවන්. හරි? මේක භයානක අවස්ථාවක් තමයි ක්ලොට් හැදෙන්න පුළුවන්. ක්ලොට් ෆෝමේෂන්. ඉතින් මේ ක්‍රියාවලිය දානමය වශයෙන් අපිට වෙනස් කරන්න බෑ. හරි? මේක සාමාන්‍යයෙන් මිලියන එකට 4 දෙනෙක්ට හැදෙන්න පුළුවන්. හරි? මිලියන එකට 4 දෙනෙක්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේක ඉතින් කරුමෙට හැදෙන දෙයක්. හරි? මේක ට්‍රීට්මන්ට් එකක් මේකට තියෙනවා. තිබ්බට ඒක හරියට ක්‍රියාකාරී වෙනවද කියන එක ගැටලුවක්. හරි මේන්ටේන් විතරයි කියෝ නෑ. තුනවීමක් නෑ. ඉතින් මේන්ටේන් කරන්න පුළුවන්. මොකද ඉතින් මේක කරන්න තියෙන්නේ? ප්ලොට් එකක් හදලා කැටි ඇතුලේ වෙනවා. මේකද මේ අවදානම අඩු කරන්න අපිට ඇන්ටිප්ලේට්ලට් පවා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අපිට කරන්න සිද්ධ වෙනවා මේකට දෙනවා ඖෂධයක්. මොකද්ද? හයිඩ්‍රොක්සි යූරියා. එහෙම නැත්නම් හයිඩ්‍රොක්සි කාබමයිඩ්. මේ දෙකම දෙන්න පුළුවන්. දෙකම එකම අයිසෝම එකක්. සමාවය එක හයිඩ්‍රොක්සි කාබමයිඩ්. මේ දෙක තමයි ඩ්‍රග්ස් දෙක. දැන් මෙහෙම එයා දැකටක් හැදේට ආවම ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ගොඩක් අඩු වෙනවා. ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් වෙන එක ගොඩක් අඩු වෙනවා. නැන්නේ ඔක්සිජන් නිසා ඇනීමික් කන්ඩිෂන් එකක් වෙනවා. මේක ඇවිල්ලා ඥානමය වශයෙන් අපිට වැඩිපුර හානි කරන අවස්ථාවක්. ඒ නිසා අපි මේකට ප්‍රතිකර්මයක් විදිහට කරන්න තියෙන්නේ ටැබ්ලට් ඕරලි දෙන එකක් තියෙනවා. හයිඩ්‍රොක්සි යූරියා මේක 500 මිලිග්‍රෑම් කැප්සූල් එකක්. හයිඩ්‍රොක්සි කාබමයිඩ් එකක් 500 මිලිග්‍රෑම්. හරි 250 එකක් මේකේ තියෙනවා. හරි ඉතින් මේක තමයි එකම ට්‍රීට්මන්ට් එක. ඉතින් මේක දැන සිටිය යුතුයි වල මේක කොහොමද වෙන්නේ කියලා. අපි දාගමු සිකල් සෙල් ඇනීමියා. දැකටි සෛල රක්තහීනතාවය. සිකල් සෙල් ඇනීමියා. සිකල් සෙල් ඇනීමියා. right ඒ යටතේ අපි දාගමු සලාම මේකේ විශේෂත්වය මොකද්ද? මෙහෙම දැකටක් වගේ තිබ්බහම මෙයා මේ විකෘතියක්නේ. හරි මේ විකෘතිය ගොඩාක් වැදගත් ආටරිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ප්ලාස්මෝඩියම් ෆල්සිපාරම් මැලේරියා වෛරස් එකට මෙයා රෙසිස්ටන්ට්. හරි ඒක තමයි මේ දෙකේ එකම වාසිය. රෙසිස්ටන්ට් ටු ප්ලාස්මෝඩියම් ෆල්සිපාරම්. හරි ඇයි එයා සෛලය ඇතුළට ඇවිල්ලා හරි ගුණණය වෙලා නීරෝසයිට හදලා එයා විනාශ කරලා සෛලය බිඳගෙන එළියට යනවා. ඒ දැකටක් වගේ සිහින්නාම මේක ඇතුළට යාට එන්න බෑ. හරි ඒකින්ද යාගේ වර්ධනයක් මේක ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එයා මේ ලෙඩේ තියෙන නැත්නම් ඇනීමියා තියෙන කෙනා resistant to Plasmodium falciparum NPPA මහවුත් දරන් කිසි කිය right දාගන්න එහෙනම් පොඩි නෝට් එකක් දාගමු මේකේ මේ විදිහට දාගන්න glutamic acid
convert into valine due to automutation. Some විකෘතියක් හින්දා ඒක වෙන්නේ automutation. ඊළඟට අරුව දාගන්න valine polymerizes N මේක බහුවර්ගීකරණය වෙනවා. then valine polymerizes N become chain-like structure. Become chain-like structure. ඊට පස්සේ දාගන්න ඊළඟ තරුව sickle cell anemia causes reduction of oxygen transportation. මේ ගැටලුව තමයි මොකද වෙන්නේ මේ වගේ ඒවා එකට එකට බැඳලා ක්ලොට් එකක් හැදෙන්න පුළුවන්. හරි මේ ක්ලොට් එකකින් හින්දා ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ තමයි මොකද්ද? ස්ප්ලීන් එක අපි තුන් මේක ස්ප්ලීන් එක කියලා. මෙතන තියෙනවා ස්ප්ලීන් එක ප්ලීහාව. හිතන්නකො මේ ප්ලීහාව කියන්නේ මේ ප්ලීහාවට බ්ලඩ් සප්ලයි කරන ආටරි එකක්. එහෙම ආවොත් ඉතින් මේ ආටරි එකක් එනවා. හරි මේ ආටරි එක මෙතන ඇවිල්ලා මොනවද කරන්නවද මේ ජැකටි වගේ සයිල් ඇවිල්ලා ක්ලොට් එකක් හදන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේකට රුධිරයේ ගමන් කිරීම අඩු වෙනවා. ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? මෙයා වැඩිපුර වැඩ කරන්න ගන්නවා. ඒකින්ද ස්ප්ලීන් එක මොකද වෙන්නේ? එල්ලා කියන පටන් ගන්නවා. ඕනම එකක් වැඩිපුර වැඩ කරද්දී ඒක විශාල වෙනවා. ස්ප්ලීන් එක විශාල වෙනවා අපි කියනවා ස්ප්ලීනෝමෙගලි. හරි? ස්ප්ලීනෝමෙගලි එල්ලාර්ජ් වෙනවා. අද ස්ප්ලීනෝමෙගලි කියන එක මේකේ මොකද්ද? ප්ලීහාව ඉදිමෙනවා නම් අපිට සිම්ප්ටම්ස් එකක් විදියට ගන්න පුළුවන්. සිම්ප්ටම් එකක් ස්ප්ලීනෝමෙගලි. අනිත් එක තමයි විශේෂයෙන් ප්‍රියක්සිෂන් කියන කන්ඩිෂන් එකක් වෙනවා. ප්‍රියක්සිෂන් it is painful erection of the penis. හරි පිරිමි අයගේ මොකද වෙන්නේ මේ හේතුව හින්දා ක්ලොට් එකක් වෙලා තියෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ සිස්නේ කානෝ කියලා තිබුණේ ඒක painful erection of the penis මේකට කියනවා ප්‍රියක්සිෂන්. ඒකත් මේකේ ලක්ෂණයක්. මොකේද sickle cell anemia වල ලක්ෂණයක්. එහෙනම් හරි ඒකත් දාගන්න symptoms splenomegaly, priapism and clot formation. හරි නේද? එහෙනම් ඔන්න තුනක් තියෙනවා. symptoms splenomegaly, priapism, clot formation. treatment දාගන්න hydroxyurea, hydroxycarbonate. hydroxycarbonate. හරි. එහෙනම් අද මම ඇනීමියා ආකාර ඔක්කොම ටික කතා කරා. එකම එක දෙය ඉතුරුනේ තැලසීමියා විතරයි. අපි තැලසීමියා අදාළ තැනදී කතා කරමු. මෙතන තැලසීමියා කතා කරන්න යන්නේ නැහැ.
ඇනීමික් කන්ඩිෂන් එක ඔයාලා දැන සිටිය යුතුයි. මොකද ලංකාවේ දැන් ඇනීමියා කියන තත්ත්වය ටිකක් වර්ධනය වෙමින් පවතින නිසා එක්සෑම් එකේදී ප්‍රශ්න අහන්න වැඩිපුර පෙළඹෙනවා. අපි ලබන සතියේ හරි අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා, ෆෝලික් ඩෙෆිෂියන්සි ඇනීමියා, B12 ඩෙෆිෂියන්සි ඇනීමියා සහ ට්‍රීට්මන්ට් ගැන කතා කරනවා. හරි ඒකෙන් මෙතනින් මම ඇනීමියා පාඩම අවසන් කරලා ඔයාලගේ බ්ලඩ් ඩ්‍රග්ස් කියන කොටස සම්පූර්ණයෙන් අවසන් කරනවා. හරි ඊට පස්සේ මම පටන් ගන්නවා ඔයාලගේ මොකද්ද ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් සහ එරිත්මියා කියන අවස්ථා දෙක. හරිනේ? right. එහෙනම් අපි ලබන සතියේ උපුරුදු වේලාවටම සංස්කාරයට සම්බන්ධ වෙමු. මට ඔයාලගෙන් උදව්වක් ඕනේ අත්‍තරම මේ මම අලුත් ක්ලාස් එක පටන් ගන්නවා. දැන් විශාල ලබනවා කියනවා ඒ ලෙවල් කරන කට්ටියගේ. ඒ නිසා මම ක්ලාස් එක පටන් ගන්නවා. ඒ නිසා ඔයාලගෙන් උදව්වක් ඕනේ. වීඩියෝ ටික ෂෙයා කරලා දෙන්න. පුළුවන් තරම් ඒ වගේ YouTube channel එකේ තියෙන වීඩියෝ ටික ෂෙයා කරනවා වගේම ඒක පුළුවන් නම් subscribe කරලා දෙන්න. මොකද ඒකෙන් තමයි මම ප්‍රොමෝට් කරන්නේ. වෙනම ආය ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න ගියොත් මම ඒක ටිකක් කරන එක අඩු කරලා තියෙන්නේ. ඔයාලගෙන්ම තමයි මට උදව් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ෂෙයා කරන්න. මම මේ වීඩියෝ එක තව පැයක් විතර යනකොට අප්ලෝඩ් කරනවා. හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සම්මෙන් Okay. Thank you, sir.